ඔබ තරු අපි ප්‍රශ්නාංක 33ට යනවා. ඔබ දරු පොදු සමාගමේ පළවෙනි වීඩියෝ එක එතකොට ඔබලා මේක පටල ගන්න නැතුව වීඩියෝ දෙකක් තියෙනවා කියන කොළුවේ තියාගෙන බලන්න පුතේ. පළවෙනි වීඩියෝ එක ප්‍රශ්නාංක 1 ඉඳන් 32 වෙනකන් ඩිස්කස් කරනවා. දෙවෙනි වීඩියෝ එක තමයි ප්‍රශ්නාංක 33 ඉඳන් ඉස්සරහට යන්නේ. ඒක මම කෙලින්ම ප්‍රශ්නාංක 33ට යනවා කියලා ඔයාලට කිව්වේ. අපි ප්‍රශ්නාංක 33 ඉඳන් පටන් ගමු. ඔබ තරු පොදු සමාගමේ විගණනයේ සැලසුම් කරන අධීරයේ කටයුතු කරයි. මෙය ඔබ ආයතනයේ විගණනය කරන පළමු වසර වේ. එහි ප්‍රතිඵලය ලෙස සමුචිත විගණන දැනුම හා පළපුරුද්දේ අඩුවක් තිබීම. ඇත්තනේ කලින් ඔඩිට් කරලා නැහැනේ මේ ආයතනය. කලින් ඔඩිට් කරේ නැති නිසා අපිට පෞද්ගලික දැනුමක් අපි ගාව නැහැ මේ ආයතනය සම්බන්ධයෙන්. ඒකින්ද විගණන අනාවරණ අවදානම වැඩි වෙනවා. ලෝණේ අපිට යම් යම් දේවල් අනාවරණය කර ගැනීමට තියෙන හැකියාව අඩු වෙනවා. මොකද අපේ ෆස්ට් ටයිම් ඔඩිට් එක නිසා. පහත සඳහන් ඒවා අතුරින් විස්තර කළ අවධාරණය කර ගැනීම නෙමෙයි අඩු කර ගැනීමට යෝග්‍ය ප්‍රතිචාරය. අවධාරණය කර ගන්නවා කියන එක නෙමෙයි පුතේ මේකේ තේරුම වෙන්න ඕන අවම කර ගැනීමට සුදුසු ප්‍රතිචාරය. ඒත් අපිට ව්‍යාපාරය පිළිබඳ දැනුම නැත්තම් ප්‍රමාණවත් පළපුරුද්දක් ඒ ආයතනත් සමග අපිට පහුගිය කාලය තුල නැත්තම් අනාවරණ අවදානමක් එනවා. සමහර වැදගත් දේවල් අනාවරණය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට කරගන්න තියෙන හොඳම දේ තමයි එක වැඩි කළ පාලන පරීක්ෂා කළ යුතුයි. පාලන පරීක්ෂා වැඩි කරන්න කියලා කියනවා. දෙක සීමා සහිත තරු පොදු සමාගමට වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට ස්වාධීන විශේෂඥයෙක්ගේ සහාය ලබා ගැනීම. ඒක ගැළපෙන්නේම නැහැ. පාලන පරීක්ෂා වැඩි කිරීම කියන එක ගැළපෙන්නේ නැහැ. ඒ තුලින් එන්නේ පාලනය පිළිබඳ අවබෝධයන්නේ. විශේෂඥයෙක්ගේ සහාය අවශ්‍ය වෙන්නේ නැහනේ. ව්‍යාපාරය පිළිබඳ දැනුම අවශ්‍ය ලබා ගැනීම කියන එක විගණනකට කළ හැකි. ඒක විගණකකේ කාර්යයන් තුල තියෙන කොටස. ඒකින්ද විශේෂඥයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට C විගණනය ආරම්භ කිරීමේදී සීමා සහිත තරු පොදු සමාගමේ අවබෝධයක් ලබා ගැනීමට වැඩි කාලයක් හා සම්පත් යෙදවීම තහවුරු පටිපාටි වැඩි කිරීම. තහවුරු පටිපාටි වැඩි කිරීම හරහා ශේෂ පත්‍රයේ තියෙන තොරතුරු ලාභ ගිණුමේ තියෙන තොරතුරු සහ මූල්‍ය ප්‍රකාශවල තියෙන අනිකුත් තොරතුරු තහවුරු වෙනවා මිසක් ව්‍යාපාර පිළිබඳ දැනුම ලැබෙන්නේ නැහැ. ඒකින්ද හොඳම දේ තමයි ව්‍යාපාරය පිළිබඳ දැනුම ලබා ගැනීමට අවබෝධයක් ලබා ගැනීමට වැඩි කාලයක් සහ වැඩි සම්පත් ප්‍රමාණයක් යෙදවීම පිළිතුර වෙන්නේ C. 34 වෙනි ප්‍රශ්නය විගණනයේ සැලසුම්කරණය විගණන ක්‍රියාවලියේ වැදගත් මූලිකාංගයකි. පහත සඳහන් ඒවා අතුරින් විගණනයක් සැලසුම් කිරීමේදී අරමුණක් නොවන්නේ. අපි බලමු. විගණනය සිදු කරගෙන යාමට යෝග්‍ය කණ්ඩායමේ සමාජිකයන් තෝරා ගැනීම සාතික කිරීම. මේක සැලසුමට අදාළයිනේ. මොකද විගණනයේ සැලසුම් කළා සේවකයෙකු යෙදුවේ නැත්නම් කණ්ඩායම තෝරාගත්තේ නැත්නම් ඔඩිට් එක කරන්න බෑ. ඒක සුදුසු කණ්ඩායම තෝරා ගැනීම සැලසුමේ කොටසක්. සඵලදායී හා කාර්යක්ෂම ආකාරයෙන් විගණනය සංවිධානය කිරීම හා කළමනාකරණය කිරීම. සැලසුම් කිරීමේ ප්‍රධානම අරමුණක්නේ. මොකද සම්පත් අපත යාම, කාලය අපත යාම, නිවැරදි සේවකයන් යොදවා නොගැනීම නිසා වැඩ නැවත නැවත කරන්න සිදුවීම වගේ කාර්යයන් නැති කරගෙන කාර්යක්ෂම හා සඵලදායීව මේක කරන්න පුළුවන් සැලසුම් කිරීම හරහා. D කියන එකට යනවා. මොකද C කියන එක පිළිතුර නිසා නුසුදුසු විගණන මතයක් දීමේ අවදානම. මේ කියන්නේ විගණන අවදානම අඩු කරගන්න සැලසුම් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ සැලසුම් කිරීමේ අරමුණක් නොවන්නේ විගණනයෙන් සේවාදායකයට එකතු කළ අගය ලැබෙන ලෙස විගණනය සිදු කිරීම. ඇත්තනේ විගණනයක් තුලින් සේවාදායකයාට වැඩි ප්‍රතිලාභ ලබා දෙන්න, එකතු කළ අගයක් ලබා දෙන්න කියලා විගණන සැලසුම් කරන්නේ නැහැ. හරි? ඉතින් විගණනයේ සැලසුම් කිරීමේ අරමුණක් නොවන්නේ C. එකතු කළ අගයක් ලබා දීම සඳහා විගණනයේ සැලසුම් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් පිළිතුර C. 35 වෙනි ප්‍රශ්නය ගමු. පහත සඳහන් ඒවා අතුරින් පාලන පරීක්ෂාවක් වඩා හොඳින් විස්තර කෙරෙන්නේ. අපි දන්නවා පාලන පරීක්ෂාවන් කියලා කියන්නේ ආයතනයේ ගිණුම් කරන හා අභ්‍යන්තර පාලනය නිවැරදිව ගොඩනගලා කාර්යයක් සඵලදායීව ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා සොයලා බලන අභ්‍යන්තර පාලනයන් සහ ගිණුම් කරන පාලනයන් පරීක්ෂාවට ලක් කරන පරීක්ෂා. තහවුරු පටිපාටි කියලා කියන්නේ මූල්‍ය ප්‍රකාශ මත තියෙන ගනුදෙනු හා සිද්ධීන් ඒ වගේම ශේෂයන් සහ එළිදරව් කිරීම පරීක්ෂා කරන account set එක check කරනවා නම් ඒවා තහවුරු පටිපාටි internal control check කරනවා නම් අපි ඒවට කියනවා test of control. මෙතනනේ test of control එක. පාලන පරීක්ෂාවක් කියන්නේ මොකක්ද කියලා පාලනයන් නිවැරදි පරිදි පිහිටුවා ඒ කියන්නේ ගොඩ නගලා සඵලදායීව ක්‍රියාත්මක කරනවාදයි සත්‍යාපනය කිරීමට බාහිර විගණක ඉටු කරන පටිපාටි. හරියටම හරි අභ්‍යන්තර පාලනය හරියට හදලා ඒවා නිවැරදිව ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා සොයලා බලන්න
නිවැරදිව හදලා තියද නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා සොයලා බලන්න කරන පටිපාටි තමයි පාලන පරීක්ෂා. 36 වෙනි ප්‍රශ්නය පහත සඳහන් ඒවා අතුරින් අස්තිත්වයක් අඛණ්ඩව පැවැත්මක් නොමැති බව තහවුරු වන විභව දර්ශක දෙක මොනවාද? හරි. අඛණ්ඩ පැවැත්මක් නැහැ කියලා පෙන්වන ප්‍රධානම දර්ශක දෙක මොනවද කියලා අහනවා. ජංගම වගකීම් ඉක්මවා තිබීම, ජංගම වගකීම් current liability, ජංගම වත්කම් ඉක්මවා තිබීම. ඒ කියන්නේ net current liability, සුද්ධ ජංගම වත්කම් ඍණ දෙක සමාගමේ විශාල පාරිභෝගික එකතුවකින් එක් පාරිභෝගිකයෙකු බුන්නත් වීම. ඒක අදාළ කාරණයක් නෙමෙයිනේ. පාරිභෝගිකයෝ ගොඩාක් ඉන්නවා. එකෙන් එක්කෙනෙක් බුන්නත් වෙලා අයින් වුණා කියලා අපිට පාරිභෝගික අඩුවීමක් වෙන්නේ නැහැ විශාල ලෙස. ඒක දෙක අදාළ නැහැ. එක අදාළයි. හේතුව ජංගම වගකීම් වැඩි නම් ජංගම වත්කම් වලට වඩා දෛනික වියදම් ගෙවා ගැනීමේ හැකියාවක් නැති වෙනවා. 3. ණය පහසුකම් යාවත්කාලීන කිරීමට බැංකුව විසින් එකඟ නොවීම. ඔව් ඒක හරියටම හරි. ණය පහසුකම් ලබා ගන්න බැරි වෙනවා කියලා කියන්නේ මූල්‍යණය කටයුතු කරගන්න බැරි වෙනවා, අලුත් ආයෝජනයන් කරන්න බැරි වෙනවා, ගෙවීම් පියවා ගන්න බැරි වෙනවා, අඛණ්ඩ පැවැත්ම නැති වෙනවා. 4. ආදායම් බදු දෙපාර්තමේන්තුවට සමාගමට ප්‍රමාණවත් taxේරුවක් නිකුත් කිරීම. ඒ කියන්නේ tax assessment එකක් කිව්වා කියලා අඛණ්ඩ පැවැත්ම නැති වෙන්නේ නැහැ. tax ටික කියලා දැම්මම ඉවරයිනේ. නේ සරලව. හිඳ 1 සහ 3 තමයි පිළිතුර වෙන්න ඕන. මෙතන පිළිතුර B 1 සහ 3. right. 37 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. පහත සඳහන් ඒවා අතුරින් සීමිත සහතික වීමේ කාර්යභාරයක් සහ සාධාරණ වීමේ කාර්යභාරයක් අතර වෙනස යෝග්‍යව විස්තර කරන්නේ. මම මේක අපි පැහැදිලි කරා. අපි ටේබල් එකක් දාගෙන මේ වයිට් බෝඩ් එකේ මේ වෙනස්කම් ලියාගත්ත ඔබට මතක ඇති මේ සෙමිනාර් සීරීස් එකේදී ඒ ප්‍රශ්නයක් මේ අහන්නේ සීමිත සහතික වීමේ සාධාරණ සහතික වීමේ වෙනස මොකක්ද කියලා. ඔබට විනාඩියක් දෙන්නම් ඔබ කියව ගන්න බලන්න මේ පිළිතුරු හතර. හරි. අපි දැන් සරලව කතා කරමු පිළිතුර දිහා බලන්න නැතුව මොනවද මේ සාධාරණ සහතික වීමේ සීමිත සහතික වීමේ සමාන අසමානකම් වෙනස්කම් මොනවද කියලා. අපි දන්නවා සාධාරණ සහතික වීමක් ඉහළ මට්ටමක ධනාත්මක තහවුරුවක් දෙන්නේ. සීමිත සහතික වීමක් පහළ මට්ටමක ඍණාත්මක තහවුරුවක් ලබා දෙන්නේ. ඒක අපි පැහැදිලිව දන්න වෙනසක්. ඒ වගේමයි සාධාරණ සහතික වීමක් අපිට ලබා දීම සඳහා සාධාරණ සහතික වීමක් ලබා දීම සඳහා අපි කළ යුතු පරීක්ෂණ ප්‍රමාණය වැඩි. උදාහරණ විදිහට ගත්තොත් පරීක්ෂණය, නිරීක්ෂණය, විමසීම හා තහවුරු කර ගැනීම, නැවත ගණනය කිරීම, නැවත ඉටු කිරීම, විශ්ලේෂණාත්මක පටිපාටි වගේ පරීක්ෂණ වර්ග කිහිපයක්ම කරන්න සිද්ධ වෙනවා සාධාරණ තහවුරු වීමකට. නමුත් සීමිත තහවුරු වීමකට අපි කරන්නේ පරීක්ෂණ වර්ග දෙකයි. ඒක තමයි විමසීම හා තහවුරු කර ගැනීමත් විශ්ලේෂණාත්මක පටිපාටිත් පමණයි. මේවා තමයි ප්‍රධාන වෙනස්කම්. පළවෙනි එක අපි බලමු A කියන එකේ කියනවා ප්‍රමාණාත්මක අවප්‍රකාශයක් විෂය කරුණේ හඳුනාගෙන තිබෙන විට නමුත් සමහර සාතික වීම තවමත් දෙන සීමිත සාතික වීමකදී දෙන අතර එහෙම වැරද්දක් හඳුනාගෙන තියෙද්දි ඒ සත්‍ය සාධාරණයි කියලා දෙන කාරණා පවතින්නේ නැහැ. ප්‍රමාණාත්මක අවප්‍රකාශයක් විශ්ල කරුණේ හඳුනාගෙන තිබෙන විට නමුත් සමහර සාතික වීම තවමත් දෙන සීමිත සාතික වීමකදී දෙන අතර ප්‍රමාණාත්මක අවප්‍රකාශ හඳුනාගෙන නොමැති විට සාධාරණ සාතික වීමක් දෙන්න ලැබේ. ඒක වැරදි. වැරදි තියෙනවා නම් සීමිත සාතික වීමක් වැරදි නැත්නම් සාධාරණ සාතික වීමක් කියලා කියන්නේ ඒක වැරදි. සීමිත සාතික වීමේ කාර්යභාරයකදී පරිචය යෙදෙන්න සීමිත සාක්ෂි එකතු කරගනි. සාධාරණ සාතික වීමේ කාර්යභාරයකදී පරිචය යෙදෙන්න ප්‍රමාණවත් යෝග්‍ය සාක්ෂි එකතු කරගනි. ඒකත් වැරදි. සීමිත සාතික වීමේදී සාක්ෂි එකතු කරන වැඩ ප්‍රමාණය අඩුයි.
සාධාරණ සාතිකීමේදී කරන වැඩ ප්‍රමාණය වැඩි නැතුව අඩුවෙන් වැඩියෙන් රැස් කරනවා කියලා කතාවක් නැහැ. සාධාරණ සාතිකීම කාර්යයකදී මූල්‍ය ප්‍රකාශ තුල ප්‍රමාණාත්මක අවප්‍රකාශයන් පසුව සමන්විත නම් පරිචය දෙන්න සම්පූර්ණයෙන් වගකීම් ලැබේ. සීමිත සාතිකීමේදී වක් කියන්නේ නැහැ. ඒක බොරු. සාතිකීමෙන් පස්සේ රිපෝට් එක ඉෂු කරාට පස්සෙත් යම් කරුණු දැනගත්තොත් ඒ පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඒ පිළිබඳ කටයුතු කරන්න විකනක වැඳිලා ඉන්නවා. ඉතින් පිළිතුර වෙන්න ඕන D. සීමිත සාතිකීමේ සහ සාධාරණ සාතිකීමේ වෙනස. සීමිත සාතිකීමේ කාර්යභාරයකදී විශේෂ කරුණ හඳුනාගත් යෝග්‍ය නිර්ණායක සම්බන්ධයෙන් අවස්ථාවලදී පොළඹවන සුළුදැයි පරිචය දෙන්න නිගමනය කරනු ලැබේ. සාධාරණ සාතිකීමේ කාර්යයකදී විශේෂ කරුණ හඳුනාගත් යෝග්‍ය නිර්ණායක සමග සියලුම ප්‍රමාණාත්මක පැතිකඩ වලින් සුදුසුදැයි නිගමනය කරනු ලැබේ. එතකොට සීමිත සාතිකීමකදී නිර්ණායක සම්බන්ධයෙන් යම්කිසි වැරද්දක් තියෙනවද නැද්ද කියලා පෙළඹවීමක් තියෙනවද කියලායි බලන්නේ. සාධාරණ සාතිකීමකදී සියලුම නිර්ණායකයන් ප්‍රමාණාත්මකව සුදුසු පරිදි ඉදිරිපත් කරලා තියෙනවද නැද්ද කියලා බැලීමක් සිද්ධ කරනවා. ඉතින් පිළිතුර වෙන්න ඕන D. 38 වන ප්‍රශ්නයට අපි යොමු වෙනවා. පහත සඳහන් ඒවා අතරින් නිවැරදි නොකළ අවප්‍රකාශයක් සම්බන්ධයෙන් නිවැරදි වන්නේ කුමක්ද? වැරද්දක් තියෙන මූල්‍ය ප්‍රකාශවල ඒක නිවැරදි කරලා නැහැ. වැරද්ද නිවැරදි කරලා නැත්නම් විකරණය නොකරන ලද මතයක් නිකුත් කිරීම සඳහා සියලුම නිවැරදි නොකළ අවප්‍රකාශ ගැළපිය යුතුයි. විකරණය නොකරන ලද මතයක් ප්‍රකාශ කිරීම සඳහා සියලුම නිවැරදි නොකළ අවප්‍රකාශ ගැළපිය යුතුයි. ඒක වැරදි. සියලුම නිවැරදි නොකළ අවප්‍රකාශ ගලපන්න ඕනේ. ප්‍රමාණාත්මක අවප්‍රකාශය ගලපන්න ඕන. C වල කියනවා සියලුම නිවැරදි නොකළ අවප්‍රකාශ කළමනාකරණය සංනිවේදනය කළ යුතු අතර මූල්‍ය ප්‍රකාශ වලට ගැළපීම් කිරීමට ඉල්ලීම් කළ යුතුයි. සියලුම නිවැරදි නොකළ අවප්‍රකාශ ගලපන්න ඕනේ. ප්‍රමාණාත්මක අවප්‍රකාශය ගලපන්න කියලා ඉල්ලීම කරන්න ඕන. සියලුම නිවැරදි නොකළ අවප්‍රකාශ කොටස් හිමියන්ට සංනිවේදනය කළ යුතුයි නැහැ. සියලුම නිවැරදි නොකළ අවප්‍රකාශ සංනිවේදනය කළ යුතු නැහැ. ප්‍රමාණාත්මක කරුණු සංනිවේදනය කරන්න ඕන. සමුච්චිත අවප්‍රකාශයන් ඒවා පැහැදිලිව නොවැදගත් නම් හැර කළමනාකරණයට සංනිවේදනය කළ යුතු අතර මූල්‍ය ප්‍රකාශ වලට ගැළපීම හා එල්ලීම් කළ යුතුයි. ඒක ප්‍රමාණාත්මක කියන වචනේ මෙතන පරීක්ෂාවට ලක් කරන්නේ අවප්‍රකාශ ප්‍රමාණාත්මක නම් පමණක් ඒ කළමනාකරණයට සංනිවේදනය කරලා ඒවා නිවැරදි කරන්න කියලා කළමනාකරණය නිල්ලීමක් කළ යුතුයි. සමුච්චිත අවප්‍රකාශයන් ඒවා පැහැදිලිව නොවැදගත් නම් හැර ඒ කියන්නේ ප්‍රමාණාත්මක නම් කළමනාකරණයට සංනිවේදනය කළා ඒවට ගැළපීම් කරන්න කියලා කළමනාකරණයෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. එහෙනම් මැටීරියල් මිස්ටේට්මන්ට් ප්‍රමාණාත්මක අවප්‍රකාශ තමයි සංනිවේදනය කරන්න ඕන කළමනාකරණයට සහ නිවැරදි කරන්න කියලා ඉල්ලීම් කරන්න ඕන. 39 වෙනි ප්‍රශ්නය සීමා සහිත හිරු පොදු සමාගම වායු සමීකරණය නිෂ්පාදනය කර විකිණීමේ යෙදී සිටි. දැන් මේ අපි කතා කරන්නේ විකිණන මතය සම්බන්ධයෙන් ප්‍රශ්න. right 38 වෙනි ප්‍රශ්නේ ඉඳන් 2019 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ රුපියල් මිලියන 400ක තොග ශේෂයක් පෙන්눔 කරයි. අප්‍රේල් මාස 2019 අප්‍රේල් මාසය කියන්නේ මූල්‍ය වර්ෂයෙන් පස්සේ සහ මැයි ඒකත් පස්සේ 2019 මාර්තු 31 දිනට පැවති සියලුම වායු සමීකරණ රුපියල් මිලියන 320කට විකුණන ලදී. ඒ කියන්නේ 400කට තිබ්බට බැලන්ස් ෂීට් එකේ මාර්තු 31 දිනට පසු කාලීනව සබ්සීක්වන්ට්ලි විකුණ ගන්න පුළුවන් උනේ 320කට කියලා කියනවා. ඒ කියන්නේ පෙන්නලා තියෙන අගය පිරිවැය ඇත්තටම සුද්ධ උපලබ්ධ අගයට වඩා වැඩි. ඒ කියන්නේ LKS 2 තොග සඳහා ගිණුම් තැබීම කියන ගිණුම් කරන ප්‍රමිතියේ නියමය භාවිතා කළා නැහැ. ඒ කියන්නේ තොගය පිරිවැය හෝ සුද්ධ උපලබ්ධ අගයේ නඩු අගයට ගිණුම් තියන්න ඕන. නමුත් එහෙම ගිණුම් තියලා නැහැ. පසු කාලීනව බලද්දී සුද්ධ උපලබ්ධ අගයේ 320යි ගිණුම්ගත වෙලා තියෙන්නේ පිරිවැයට 400කට. 2019 මාර්තු 31 අවසන් වර්ෂයේ සඳහා සීමා සහිත හිරු පොදු සමාගමේ බදු පෙර ලාභය මිලියන 300යි. කියන්නේ බදු පෙර ලාභය තියෙනවා මිලියන 300ක්. ඒකෙන් තමයි අපි මැටීරියල් ලෙවල් එක හදා ගන්න ඕන. ඒත් සාමාන්‍ය පොදු සමාගමක මැටීරියල් ලෙවල් එක හදද්දී බදු පෙර ලාභය අරගෙන ඒ ලාභයෙන් 100ට 5ක් තමයි අපි ගන්නෙ. ඉඳා මැටීරියල් ලෙවල් එක වෙන්න ඕන. හරි 300 වැඩි කිරීම 100ට 5. 300න් 100ට 5ක් කියලා කියන්නේ මිලියන 15ක්. හරි
මිලියන 15ක වැරද්දක් හෝ ඊට වඩා වැඩි නම් ඒක මැටීරියල් වෙනවා. එතන මෙතන වැරද්ද තියෙනවා මිලියන 80ක්. හරි. ඉහත දෙය සම්බන්ධයෙන් ගැළපීම් කිරීමට අධ්‍යක්ෂකවරු ප්‍රතික්ෂේප කරනවා කියන්නේ වැරද්ද හදාගන්න කළමනාකරණය කැමති නැහැ. එහිදී ඔබ කල යුතු වඩාත්ම සුදුසුම විගණන මතය තමයි වර්ෂ අවසානයේ පසු විකුණුම් සම්බන්ධයෙන් විකරණය නොකළ වාර්තාවක් නැහැ. ඒව කාලවලට වෙන වෙනම විගණන වාර්තා දෙන්නේ නැහැ. පොදු විගණන මතයක් දෙන්නේ. කරුණු අවධානය කිරීමේ ඡේදයක් ඇතුළත් කරන්න බෑ. හේතුව මිලියන 400 ඉඳන් 320ට අඩු විය යුතුයි. මිලියන 80කින් ඒ ප්‍රමාණාත්මකයි. මොකද මිලියන 15ට වඩා වැඩි වෙන ප්‍රමාණාත්මක මට්ටම මිලියන 15යි ඊට වඩා වැඩි. හින්දා අපිට කරුණු අවධානය කිරීමේ ඡේදය ඇතුළත් කරන්න බෑ. අහිතකර මතයක් දෙන්න කියලා කියනවා. අහිතකර මතයක් දෙන්නේ ප්‍රමාණාත්මක වැරද්දක් ප්‍රමාණාත්මක විතරක් නෙමෙයි මුළු සමස්ත මූල්‍ය ප්‍රකාශ වලටම බලපානවන. සමස්ත මූල්‍ය ප්‍රකාශ වලටම බලපානවද නැද්ද කියලා බලන්න නම් අපි මේ වැරදි ප්‍රකාශය මුළු වත්කම් වලින් 110කට වඩා වැඩි වෙනවද කියලා බලන්න ඕන. එතන මෙතන මුළු වත්කම් දීලා නැහැ. ඒකේ වැරදි ප්‍රකාශය මිලියන 80යිනේ. මේ 400ට සටහන් කරලා තියෙනවා 360ක් 320ක් වෙන්න ඕන. ඒත් 320කට වඩා වැඩිපුර 400ක් ලෙස දාලා තියෙනවා කියන්නේ 80කින් වැඩි. ඒ මුළු වත්කම් වලින් 100ට 10ක් හෝ ඊට වඩා වැඩි නම් හරිද? මුළු වත්කම් වලින් 10ක් හෝ ඊට වඩා වැඩි නම් මේ 80 කියන වැරදි ප්‍රකාශය අහිතකර මතයක් දෙනවා. නමුත් මෙතන මුළු වත්කම් දීලා නැහැනේ. ඉතින් අහිතකර ප්‍රකාශයට අපිට යන්න බෑ. ඉතින් අපිට යන්න පුළුවන් වෙන්නේ තත්වාගන්නේ කළ මතයකට. ඒ කියන්නේ ඒ හැර ඉතිරිය සත්‍ය හා සාධාරණයි කියන මතයට. එහෙනම් පිළිතුර වෙන්න ඕන D. ප්‍රමාණාත්මක වැරදි ප්‍රකාශයක් තියෙනවා. ඉතින් තත්වාගන්නේ කළ මතයකුයි දෙන්න ඕන. හැබැයි මේක අහිතකර මතයකුත් දෙන්න පුළුවන් තත්ත්වයක්. මෙන්න මේ වැරදි ප්‍රකාශය මෙන්න මේ 80 කියන වැඩිවීම මුළුවත්කම් වලින් 110කට වඩා වැඩි නම්. නමුත් මෙතන මුළුවත්කම් කියන තොරතුරු දීලා නැති නිසා අහිතකර මතයට යන්න බෑ. පැහැදිලි ඇති කියලා මම හිතනවා. 40 වෙනි ප්‍රශ්නය. පහත වැකිය මගින් කුමන විගණන මතයක් නිරූපණය කරන්නේද? අපි මූල්‍ය ප්‍රකාශ මතයක් ප්‍රකාශ නොකරන්නෙමු. අපි මූල්‍ය ප්‍රකාශ මතයක් ප්‍රකාශ නොකරන්නෙමු. ඒක තමයි විගණන මතය. හරි? මූල්‍ය ප්‍රකාශ මතයක් ප්‍රකාශ නොකරන්නෙමු කියලා කියන්නේ මතයක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනවා කියන කාරණය. මතයක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනවා කියන්නේ මතය විවේචනය කිරීම කියන කාරණය. right? ඒ අනුව 40 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්න ඕන උත්තරය D. හරි අපි 41 වෙනි ප්‍රශ්නය බලමු. මේකත් විගණන මතය හා සම්බන්ධ ප්‍රශ්නයක්. විගණකෙක් විගණන මතය විකරණය කිරීමට අවශ්‍ය ඇයිදයි පහත හේතු අතරින් හේතු දෙකක් කුමක්ද? ඒ කියන්නේ විගණන මතය විකරණය කරන්න හේතු වෙන හේතු කාරණානේ අහන්නේ. ඒතර විගණන මතයක් විකරණය කිරීම කරනවා කියන්නේ මොඩිෆයි කරනවා කියන එක. හරිද? මේකට අපි කියන්නේ ඉංග්‍රීසියෙන් මොඩිෆයි කරනවා කියලා. විගණන මතයක් මොඩිෆයි කරන්න පුළුවන්. මේ විගණන මතය මොඩිෆයි කරද්දී මෙතනින් ඔයාලට කියන්නම් දැන් අපිට පුළුවන් විගණන මතයක් ඔපිනියන් ඒ කියන්නේ ඔඩිට් ඔපිනියන් විගණන මතය ඉදිරිපත් කරන්න පුළුවන් ආකාර දෙකකට right එකක් තමයි විකරණය කරපු මතය අනික තමයි විකරණය නොකරන මතය අපි පළවෙනි මතය දෙන්නේ unmodified opinion කියලා තමයි එක මතයක් දෙන්නේ. ඒතකොට unmodified opinion කියන්නේ මොකද්ද? financial statement true and fair view කියන එක. right? ඒතකොට financial statements true and fair view කියලා කියන්නේ මූල්‍ය ප්‍රකාශ සත්‍ය හා සාධාරණයි කියලා ලබා දෙන මතය. මම මේක සිංහලෙන් කියන්නම්. මූල්‍ය ප්‍රකාශ සත්‍ය හා සාධාරණයි. මොකද ඊළඟ ස්ටේජ් එකට පුතේ ඉංග්‍රීසි වලින් යන නිසා ඉංග්‍රීසි වචනේත් ඔළුවේ තියාගන්න. මූල්‍ය ප්‍රකාශ සත්‍ය හා සාධාරණයි කියලා අපි විගණන මතය කියනවා නම් අපි ඒකට කියනවා unmodified opinion එකක් කියලා. ඒක unmodified opinion එකක් කියලා කියන්නේ විකරණය නොකළ මතයක් කියන එක. right? විකරණය නොකළ මතයක්. එතකොට ඔයාලා ලියා ගන්න unmodified opinion එකක් කියලා කියන්නේ විකරණය නොකළ මතයක් කියන එක.
හරි. ඒතර විකරණ නොකළ මතය දෙන්නේ මූල්‍ය ප්‍රකාශ financial statement true and fair view. කියන්නේ සත්‍ය සාධාරණයි කියලා. හරි. එතකොට ඔය එක මත වර්ගයක් තමයි විකරණීය නොකළ මතය. ඒතර ඒකෙදී අපි දෙන්නේ මූල්‍ය ප්‍රකාශ සත්‍ය හා සාධාරණයි කියලා. හරි. ඒතර විකරණීය නොකළ මතයක් දෙන්න සිද්ධ වෙන අවස්ථා. හරි. අපි මොන අවස්ථාවලද විකරණීය නොකළ මතයක් දෙන්නේ? අපි ඒක දැනගන්න ඕන. විකරණීය නොකළ මතය අපිට දෙන්න පුළුවන් අවස්ථා. හරි. විකරණීය නොකළ මතයක් දෙන්නේ, ඒ කියන්නේ වැරදි නැහැ කියලා අපි දෙන්නේ, සත්‍ය හා සාධාරණයි කියලා දෙන්නේ මූල්‍ය ප්‍රකාශවල ප්‍රමාණාත්මක වැරදි ප්‍රකාශ නැත්තම්. හරි. no material misstatements. and material misstatements නැත්තම්. ඒ කියන්නේ ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ නැත. හරි. විගණන සාක්ෂි රැස් කරද්දී ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ හඳුනගෙන නැත්තම් හරිද? no material misstatements. ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ හඳුනගෙන නැහැ. ඒ කියන්නේ හොඳට මූල ප්‍රකාශ කට්ටලය ඉදිරිපත් කරලා තියෙනවා, වැරදි ප්‍රකාශ නැහැ. එහෙම නැත්තම් unmodified opinion එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ විකරණීය නොකළ මතයක්. ඒ කියන්නේ සත්‍ය සාධාරණයි කියලා. ඒ වගේමයි දෙක auditor obtained auditor were able to obtain sufficient and appropriate audit evidence. මම මේක සිංහලෙන් කියන්නම් දැන්. හරිද? විගණක දකින්න නම් මූල්‍ය ප්‍රකාශවල ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ නැහැ කියලා හෝ විගණකට පුළුවන්කමක් ලැබුණා නම් එයාට අවශ්‍යයි කියලා එයා හිතන ප්‍රමාණාත්මක සහ යෝග්‍ය විගණන සාක්ෂි ලබා ගන්න මේ SNA කියන්නේ හරි sufficient and appropriate කියන එක ප්‍රමාණවත් සහ යෝග්‍ය කියන එක. විගණක ප්‍රමාණවත් හා යෝග්‍ය විගණන සාක්ෂි ලබාගෙන තියෙනවා නම් ඒ විගණන සාක්ෂි අනුව විගණක තීරණය කරනවා නම් මෙහි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ නැහැ කියලා විගණක unmodified opinion එකක් දෙනවා. එතන මොකක්ද unmodified opinion එක කියන්නේ? මූල්‍ය ප්‍රකාශ සත්‍ය හා සාධාරණයි කියලා දෙන opinion එකක්. මූල්‍ය ප්‍රකාශ සත්‍ය හා සාධාරණයි කියලා දෙනවා නම් අපි ඒකට කියනවා විකරණය නොකළ මතය. ඒතර විකරණ නොකළ මතයක් ලබා දෙන අවස්ථා මොනවද? මූල්‍ය ප්‍රකාශ මත ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ නැත කියලා විගණක තීරණය කරලා තියෙනවා. විගණකට අවශ්‍ය ප්‍රමාණාත්මක හා යෝග්‍ය විගණන සාක්ෂි විගණක ලබාගෙන තියෙනවා. auditor were able to obtain ලබාගෙන තියෙනවා. සාක්ෂිත් ලබාගෙන තියෙනවා නම් ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශත් මූල ප්‍රකාශ මත නැත්තම් විගණක විකරණය නොකළ මතයක් දෙනවා. ඒවල දෙවනි මතයේ වර්ගය තමයි විකරණය කළ මතය. right අපි යම් විකරණය කළ මතයට. විකරණය කළ මතයට අපි කියනවා modified opinion. හරිද? විකරණය කළ මතයේදී සත්‍ය හා සාධාරණයි කියලා දෙන්න බෑ. දුන්නත් යම් යම් කරුණු කාරණා අනුවයි දෙන්න වෙන්නේ. එතන modified opinion එකක් කියලා කියන්නේ මෙන්න මේ opinion එකේ විකරණය මතයේ අනිත් පැත්ත. විකරණය නොකළ මතය තමයි unmodified. එහෙනම් විකරණය කළ මතය කියන්නේ modified. හරි. ඒතර unmodified ඔබ පැහැදිලිව දැන් ඉගෙන ගත්තා. unmodified opinion එකක් කියලා කියන්නේ මූල ප්‍රකාශ සත්‍ය සාධාරණයි කියලා දෙනවා. විකරණය නොකළ මතය කියලා අපි ඒකට කියනවා. ඒ හේතු දෙක අපි කතා කරා. දැන් අපි යනවා විකරණය කළ මතයට. මූල්‍ය ප්‍රකාශ විකරණය කරන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ තියෙන්නේ මූල්‍ය ප්‍රකාශ විකරණය කරන්න හේතුව. මූල්‍ය ප්‍රකාශ විකරණය කිරීමට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මූල්‍ය ප්‍රකාශ මත ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ තියෙනවා. yes
yes මූල්‍ය ප්‍රකාශ මත material misstatements මූල්‍ය ප්‍රකාශ මත ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ තියෙනවා නම් auditor were unable ඒ කියන්නේ ඔඩිටර්ට ප්‍රමාණාත්මක හා යෝග්‍ය විගණන සාක්ෂි රැස් කරගන්න බැරි වෙලා හරි ඔඩිටර් ප්‍රමාණාත්මක හා යෝග්‍ය විගණන සාක්ෂි රැස් කරගන්න බැරි වෙලා were unable බැරි වෙලා සා මූල්‍ය ප්‍රකාශ මත ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ තියෙනවා yes ඒ කියන්නේ account set එක මූල ප්‍රකාශ කට්ටලය නිවැරදි කියලා කියන්න බෑනේ එකපාර අපිට. දැන් දෙවෙනි මත වර්ගය අපිට දෙන්න පුළුවන් modified opinion. modified opinion කියන්නේ විකරණය කළ මතය. එතන modified opinion එක දෙන ආකාරයන් එකිනෙකට විවිධ ආකාරයන් තියෙනවා. උදාහරණයක් විදියට මෙන්න මේ අපි මේ කොටස් ටික පහළට ගමු. මෙතනින් මම පැහැදිලි කරන්නම්. right. දැන් මේ material misstatement මූල්‍ය ප්‍රකාශ මත තියෙනවා නම් හරි ඒක පෘතුල නැත්තම් පෘතුල නැහැ කියන්නේ සමස්ත මූල්‍ය ප්‍රකාශ වලට බලපෑලා නැහැ. ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ තියෙනවා. හැබැයි සමස්ත මූල්‍ය ප්‍රකාශ වලට බලපාන්නේ නැහැ. බලපාන්නේ යම් කිසි තැන් කිහිපයකට විතරයි. ඒ අපි ඒකට කියනවා පෘතුල නැහැ. no pervasive. no pervasive. හරි පෘතුල නැහැ. but නමුත් material හරි පෘතුල නැහැ no pervasive සමස්ත මූල්‍ය ප්‍රකාශ කට්ටලයටම සමස්ත balance sheet එකටම බලපාන්නේ නැහැ තැන් කීපයකට විතරයි බලපාන්නේ material හරි එහෙමනම් අපි දෙන්නේ qualified opinion කියන මතය තත්ත්වාගණනය කළ මතය හරි qualified opinion මේක අපි සිංහලෙන් කියනවා ලියා ගන්න පුතේ තත්ත්වාගණනය කළ මතය ඊළඟ දෙවෙනි සර්කම්ස්ටන්ස් එක තමයි දැන් අපි ඉන්නේ මොකක් යටතේද අපි ඉන්නේ modified opinion එක යටතේ ඒ යටතේ මොන හේතුව මතද අපි ඉන්නේ මූල්‍ය ප්‍රකාශ මත සාවද්‍ය ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ අඩංගු වෙනවා මේ මූල්‍ය ප්‍රකාශ මත ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ අඩංගු වෙනවා එහෙම අඩු වෙනවා නම් අඩංගු වෙනවා නම් මූල්‍ය ප්‍රකාශ මත ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ අඩංගු වෙනවා නම් මත වර්ග දෙකක් දෙනවා. එකක් තමයි සමස්ත බැලන්ස් ෂීට් එකටම බලපාන්නේ නැහැ. පෘතුල නැහැ. නමුත් මැටීරියල් ප්‍රමාණාත්මකයි qualified. අනිත් එක තමයි both pervasive and material. දැන් ඔයාලා දන්නවා මොකක්ද කියලා. ඒ කියන්නේ පෘතුලයි ප්‍රමාණාත්මකයි. පෘතුලයි ප්‍රමාණාත්මකයි. ඒ කියන්නේ සමස්ත මූල්‍ය ප්‍රකාශ කට්ටලයටමත් බලපානවා කුඩා තැන් වලට බලපෑමට අමතරව. එවැනි අවස්ථාවක අපි දෙන්නේ අහිතකර මතයක්. අපි ඒකට කියනවා adverse opinion. අහිතකර මතයක් තමයි අපි දෙන්නේ. හරි. එතකොට ප්‍රමාණාත්මක පමණයි පෘතුල නැහැ. තත්ත්වාගණනය කළ මතයක්. ප්‍රමාණාත්මකයි ඒ වගේමයි සමස්ත මූල්‍ය ප්‍රකාශ වලටම බලපානවා පෘතුලයි. අහිතකර මතයක්. පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඊළඟට අපි විකරණය කළ මතයක් දෙන ඊළඟ අවස්ථාව තමයි විගණකට ප්‍රමාණාත්මක සහ යෝග්‍ය විගණන සාක්ෂි රැස් කර ගැනීමට නොහැකි වීම. හරි. ඒතර විගණක ප්‍රමාණාත්මක හා යෝග්‍ය විගණන සාක්ෂි රැස් කරගත්තේ නැති වුණාම ඔහුටත් මේ ආකාරයටම මත වර්ග දෙකක් දෙන්න වෙනවා. ඒ කියන්නේ එහි පෘතුලභාවය සහ right පෘතුලභාවය සහ ඒක පෘතුලද ප්‍රමාණාත්මකද කියන කාරණය සලකා බලලා මත වර්ග දෙකක් දෙන්න වෙනවා. දැන් අපි බලමු පළවෙනි සිටුේෂන් එක. පෘතුල නැහැ. විගණකට විගණන සාක්ෂි ලබා ගන්න බැරි වෙලා unable to obtain evidence. හරි. හැබැයි ඒක පෘතුල නැහැ. සමස්ත මූල ප්‍රකාශ කට්ටලයටම බලපාන්නේ නැහැ. හැබැයි ඒක ප්‍රමාණාත්මකයි. ඒ වෙලාවට දෙන්නේ තත්ත්වාගණනය කළ මතයක්. මේක qualified opinion එකට කියන එක තත්ත්වාගණනය කළ මතය. මේ වචනේම තමයි මෙතනත් තත්ත්වාගණනය කළ මතය. හැබැයි සාක්ෂි ලබා ගැනීමට නොහැකි වීම right සාක්ෂි ලබා ගැනීමට නොහැකි වීම පෘතුලයි සමස්ත මූල ප්‍රකාශ කට්ටලයටම බලපානවා සහ ප්‍රමාණාත්මකයි. ඒ කියන්නේ මුළු මූල ප්‍රකාශ කට්ටලය පුරාම මේ වැරද්ද තියෙනවා විගණනය
සාක්ෂි ලබා ගැනීමට නොහැකි වීම කියන බලපෑම මූල ප්‍රකාශ කට්ටලේම තියෙනවා. කියන්නේ pervasive and material. එතකොට අපිට මතයක් ප්‍රකාශ කරන්න බෑ. ඇයි? සාක්ෂි ලබාගෙන නැහැ. හොඳට මතක තියාගන්න. සාක්ෂි ලබාගෙන නැහැ. ඒ හේතුව සමස්ත මූල ප්‍රකාශ කට්ටලයටම බලපානවා pervasive and material. එතකොට අපිට මතයක් ප්‍රකාශ කරන්න බෑ. අපි මතයක් ප්‍රකාශ කරන්නේ නැතුව ඉන්නවා. අපි ඒකට කියනවා disclaim of opinion. මතයක් ප්‍රකාශ නොකර සිටීමට අපි කියනවා disclaim of opinion. හරි? මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. දැන් මම මේ chart එක ඔබට white board එකේ ඇඳලා පෙන්නන්නම් ඔබගේ සිංහල වචනත් එක්ක. හරි. විගණන මතය ලපා දෙද්දී අපිට දෙන්න පුළුවන් විකරණය කළ මතය. විකරණය පළවෙනි එක නොකළ මතය. ඒ කියන්නේ මූල ප්‍රකාශ සත්‍ය හා සාධාරණයි කියලා කියන්නේ. ඒතකොට මතය දෙන විදිය තමයි මූල ප්‍රකාශ සත්‍ය හා සාධාරණව ඉදිරිපත් කර ඇත. හරි. ඒතර විකරණය නොකළ මතයක් කියන්නේ මූල්‍ය ප්‍රකාශවල ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ කියන්නේ මොකද්ද? අවස්ථා දෙකක්. එකක් මම මෙතනින් ලියන්න. මූල්‍ය ප්‍රකාශ තුල ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ නොමැත. ඒ කියන්නේ වැරදි නැහැ. මූල්‍ය ප්‍රකාශ තුල වැරදි නැහැ. ප්‍රමාණාත්මක වැරදි නැහැ. දෙක විගණක ප්‍රමාණාත්මක හා යෝග්‍ය සාක්ෂි ලබාගෙන ඇත. වේලාවට සාක්ෂි ලබාගෙන නම් ප්‍රමාණාත්මක යෝග්‍ය ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශات නැත්තම් ඒ කියන්නේ වැඩ ටිකක් කරගන්න පුළුවන් වෙලා ඒ වැඩ අනුව වැරදිත් නැහැ. එහෙනම් අපි විකරණය නොකළ මතයක් දෙන මූල ප්‍රකාශ සත්‍ය සාධාරණයි කියලා. අනිත් පැත්තෙන් දෙන්න පුළුවන් මතය තමයි විකරණය කළ මතය. විකරණය කළ මතය. එතකොට ඔබට පේනවා විකරණය කළ මතය කියන එක හැදෙන්නේ මෙහි විරුද්ධ වචනනේ. එතකොට මතයක් විකරණය කරන්න හේතු දෙකක් තියෙනවා කියලා ඔබට තේරෙනවා. හේතු දෙක තමයි මෙන්න මේ කාරණා දෙක ඉටු නොවීම. ඒ කියන්නේ මොකද්ද? විගණක තීරණය කරනවා මූල්‍ය ප්‍රකාශවල right ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ අඩංගුයි කියලා. ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ අඩංගු වේ. අනිත් එක විගණක විසින් විගණක හට මෙහි විරුද්ධ වචනයනේ. විගණක ප්‍රමාණාත්මක යෝග්‍ය විගණන සාක්ෂි ලබාගෙන නොමැතනේ. විගණක හට ප්‍රමාණාත්මක යෝග්‍ය සාක්ෂි ලබා ගැනීමට නොහැකි විය. මේ දෙකේ විරුද්ධ වචන දෙක. එහෙමනම් අපි විකරණය කළ මතයක් දෙනවා. මොකද මේ දෙක මේ විදිහට වෙනව නම් විකරණය නොකළ මතයනේ සත්‍ය සාධාරණයි. එහෙම නැතුව දෙන්නේ විකරණය කළ මතය. කියන්නේ මේ දෙකේ විරුද්ධ පැත්ත. ඒතර මේක නිසා ඇති වෙන විගණන මතයන් හතරක් ගොඩ නැගෙනවා. හරිද? ඒ හතර ගොඩ නැගෙන්නේ මෙහි තියෙන බලපෑම මත. බලපෑම මත. බලපෑම කොටස් දෙකකට කඩන්න පුළුවන්. මේ බලපෑම කියන කාරණේ ඉම්පැක්ට් එක. බලපෑම කියන්නේ මෙන්න මේ වැරදි දෙක කොයි ආකාරයකටද බලපාන්නේ. මේ වැරදි දෙක බලපාන්නේ
එක්කෝ ප්‍රමාණාත්මකයි නමුත් පෘතුල නැත no pervasive. දෙක පෘතුලයි ප්‍රමාණාත්මකයි. මොකද්ද මේ පෘතුලයි කියන්නේ? සමස්ත මූල්‍ය ප්‍රකාශ වලටම බලපානවා කියන එක. එතන මෙතනදී සමස්ත මූල්‍ය ප්‍රකාශ වලට බලපාන්නේ නැහැ. තැන් කීපයකට විතරයි බලපාන්නේ. ප්‍රමාණාත්මක විතරයි. මෙතන තැන් කීපයකටත් බලපානවා. සමස්ත මූල්‍ය ප්‍රකාශ වලටත් බලපානවා. ඒ අනුව මෙන්න මේ වැරදි දෙකන්නේ. මූල්‍ය ප්‍රකාශ මත ප්‍රමාණාත්මක සාබද්ධ ප්‍රකාශ අඩංගු වීම කියන්නේ එක වැරද්දක්. විගණකට සාක්ෂි ලබා ගැනීමට නොහැකි වීම කියන්නේ තව වැරද්දක්. ප්‍රමාණවත් යෝගී සාක්ෂි ලබා ගැනීම නොහැකි වීම. ඒ වැරද්ද වෙලා තියෙද්දි එය ප්‍රමාණාත්මක විතරයි නා. මේ දෙකේම මේ බොක්සස් දෙකම කතා කරන්නේ ප්‍රමාණාත්මක විතරයි පෘතුල නැහැනේ. මේ දෙකේදීම ප්‍රමාණාත්මකයි පෘතුල නැහැ. එහෙනම් අපි දෙන්නේ තත්වාගණනය කළ මතයක්. නැත්නම් අපි මේකට කියනවා හැර මතයක්. දෙකම එකයි හරි. දෙකම එකම නම. මෙතනදිත් එහෙමයි. තත්වයම එකයි. ප්‍රමාණාත්මකයි පෘතුල නැහැ. තත්වාගණනය කළ මතය. නැත්තම් හැර මතය කියලා කියනවා. except ඒ කාරණා හැර ඉතිරිය සත්‍ය සාධාරණයි කියලා මෙතනදී කියන්නේ. ඒ වැරදි තියෙන ප්‍රකාශ හැර නැත්නම් සාක්ෂි ලබා ගැනීමට නොහැකි වූ ප්‍රකාශ හැර ඉතිරිය සත්‍ය සාධාරණයි. ඒකයි හැර මතය කියන වචනේ දෙන්නේ. හැබැයි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ තියෙනවා නම් ඒවා පෘතුල වෙනවා නම් සමස්ත මූල්‍ය ප්‍රකාශ වලට බලපානවා නම් අපි කියනවා මූල්‍ය ප්‍රකාශ සත්‍ය සාධාරණ නොවේ කියලා. අහිතකර මතය. adverse opinion. සාක්ෂි ලබා ගැනීමට නොහැකි වුණා නම් ප්‍රමාණවත් යෝග්‍ය සාක්ෂි ලබා ගැනීමට නොහැකි වුණා නම් ඒක සමස්ත මූල්‍ය ප්‍රකාශ වලටම බලපානවා නම් අපි මතය වියාචනය කරනවා. වියාචනය කරනවා කියන්නේ මොකද්ද? මතයක් ප්‍රකාශ නොකර සිටීම. මතය ප්‍රකාශ නොකිරීම. අපි කියනවා අපි මතයක් ප්‍රකාශ කරන්නේ නැහැ. ඇයි? අපිට සාක්ෂි ලබා ගන්න බැරි වෙලා ඒක සමස්ත මූල්‍ය ප්‍රකාශ වලටම බලපාන. ඒ මතයක් ප්‍රකාශ නොකිරීම. එතන මම අර කම්පියුටර් ස්ක්‍රීන් එකේ ඉංග්‍රීසි වලින් පැහැදිලි කරා සිංහල වචන කී ඒක සිංහල තේරුම කම්ප්‍රිහෙන්සිව් නෝට් එක තමයි මේ ඔයාලට දීලා තියෙන්නේ. හරි? අපි යන් ඊතුරු ප්‍රශ්න ටිකට. මම හිතනවා ඔබට ලබා දිය හැකි විවිධ විගණන මත පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඒ අනුව මෙතන අහනවා විගණන මතය විකරණය කිරීමට අවශ්‍ය ඇයිදයි හේතු දෙක මොකක්ද කියලා. නේද? විගණන මතය විකරණය කරන්නේ ඇයි? මේ පේන්න තියෙන්නේ. ඔඩිටර් ඇයි විගණන මතය විකරණය කරන්නේ? හේතු දෙකයි. හැෂ් ලකුණු දෙක තියෙන්නේ. මැටීරියල් මිස්ස්ටේට්මන්ට් තියෙනවා නම් ඔඩිටර්ට සාක්ෂි ලබා ගන්න බැරි වුණා නම්. හරි? මූල්‍ය ප්‍රකාශ මත ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශ තියෙනවා නම් හෝ විගණනකට සාක්ෂි ගන්න බැරි වුණා නම් මතය විකරණය කරනවා. ඒක තමයි මොඩිෆයිඩ් ඔපිනියන් කියන්නේ. ඒතර පිළිතුර වෙන්න ඕන 3 සහ 4. 3 කියනවා සාවද්ද ප්‍රකාශ නැති බවට නිගමනය කරන්න බැරි වුණාලු. ඒ කියන්නේ සාවද්ද ප්‍රකාශ තියෙන්න පුළුවන් කියන එකනේ. සහ විගණනකට සාක්ෂි ලබා ගන්න බැරි වුණාලු. හරි? ඒ කියන්නේ 3 සහ 4 තමයි පිළිතුර. හරි ඊළඟ ප්‍රශ්න අංක 42ක් බලමු. පහත සඳහන් ඒවා අතුරින් විගණකට තත්වාගණනය කළ මතයක් දීමට මඟ පෑදෙන්නේ කුමන අවස්ථාවකදීද? හරි? තත්වාගණනය කළ මතයක් දීමට මඟ පෑදෙන්නේ කරුණ මූල්‍ය ප්‍රකාශවල සැලකිය යුතු කොටසක් නිරූපණය වීම, මූල්‍ය ප්‍රකාශවල විශේෂිත මූලිකාංග වලට සීමා නොවීම, මූල්‍ය ප්‍රකාශනවලට ප්‍රමාණාත්මක වීම, කරුණු මූල්‍ය ප්‍රකාශවල පරිශීලකයන්ගේ අවබෝධයට මූලික වන හෙළිදරව් කිරීම සම්බන්ධය. දැන් මේ ප්‍රශ්නේ පැහැදිලි නෑ අපිට. තත්වාගණනය කළ මතයක් දීමට මඟ පෑදෙන්නේ ප්‍රමාණාත්මක ප්‍රශ්නයක් ඇති වුණාමනේ. මේ ප්‍රශ්නේ අර කරුණු ඉදිරිපත් කරලා තියෙන විදිහ පොඩි ගැටලුවක් තියෙනවා. සිංහලෙන් ඉදිරිපත් කරද්දී ඒකින්ද ඉංග්‍රීසි එකත් අරන් බලන්න. රයිට්? මූල්‍ය ප්‍රකාශ වලට යම්කිසි සාවද්ද ප්‍රකාශයක් ප්‍රමාණාත්මකව බලපාද්දී හරි විගණනකට සාක්ෂි ලබා ගැනීමට නොහැකි වීම ප්‍රමාණාත්මකව බලපාද්දී. ඒකින්ද මේ ප්‍රමාණාත්මකව බලපාද්දී. මොකද තත්වාගණනය කළ මතය අවස්ථා දෙකේම දෙනවනේ ප්‍රමාණාත්මක නම් විතරක්. හරි? ඒකින්ද ප්‍රමාණාත්මකව බලපාද්දී
තත්වාගන්නේ කල මතයක් දෙනවා. යම්කිසි කරුණක් ප්‍රමාණාත්මක හා පෘතුලයි කියන කාරණා දෙකේදීම වැරදි ප්‍රකාශ තියෙනවා නම් ඒක ප්‍රමාණාත්මක හා පෘතුල නම් අහිත කරයි. සාක්ෂි ලබා ගැනීමට නොහැකි වුණා නම් ඒ ප්‍රමාණාත්මක හා පෘතුල නම් වියාචනය කරනවා. මතය ප්‍රකාශ නොකර ඉන්නවා. අපි 43 වෙනි ප්‍රශ්නෙට යමු. වෙනත් කරුණු ඡේදයක් මූල්‍ය ප්‍රකාශවල ඉදිරිපත් නොකළ හෝ ඉදිරිදාව නොකළ කරුණු හැර විශේෂ අවධානයකට විගණන වාර්තාවේ භාවිතා කරයි. පහතේ සඳහන් ඒවා අතුරින් විගණන වාර්තාවේ ඇතුළත් කරන වෙනත් කරුණු ඡේදයක් සම්බන්ධයෙන් නිවැරදි වන්නේ. මම මේක පැහැදිලි කරලා ඉන්නම්. දැන් මේ වයිට් බෝඩ් එකේ මම ඔයාලට පැහැදිලි කරා පුතේ විගණන මතය විගණනය කළ හැකි අවස්ථා. අපි එතනට යම් පොඩ්ඩක් ආපහු වයිට් බෝඩ් එකට. වයිට් බෝඩ් එකේ පේනවා විගණන මතය විකරණය කරන්නේ ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශ තියෙද්දි හෝ විගණනකට සාක්ෂි ලබා ගැනීමට නොහැකි වුණාම. එහි බලපෑම වර්ග කරලා තියෙනවා ප්‍රමාණාත්මකයි පෘතුල නොවේ. ප්‍රමාණාත්මකයි පෘතුලයි දෙකම. මොකද්ද මේකේ වෙනස? ප්‍රමාණාත්මකයි විතරක් කියලා කියන්නේ තැන් වලට බලපාන මුළු සමස්ත මූල ප්‍රකාශ වලටම බලපාන්නේ නැහැ. පෘතුලයි කියලා කියන්නේ සමස්ත මූල ප්‍රකාශ වලටම බලපානවා. ඒතර ප්‍රමාණාත්මකයි පෘතුලයි විශාල බලපෑමක්. පෘතුල නැහැ ප්‍රමාණාත්මකයි. තැන් වලට බලපෑමක්. ප්‍රමාණාත්මකත් නැහැ පෘතුලත් නැහැ කිව්වොත්. කියන්නේ වැරද්දක් තියෙනවා. හැබැයි ඒක ප්‍රමාණාත්මකවත් නැහැ. අන්නේ අවස්ථාවකදී හෝ යම්කිසි මූල්‍ය ප්‍රකාශව ඇතුලේ තියෙන තොරතුරක් ප්‍රමාණාත්මක නැති වුණත් කොටස් හිමියන්ට මේක කිව යුතුයි කියලා ඔබට හිතෙන අවස්ථා එනවා. අපි ආපහු ස්ක්‍රීන් එකට එමු. හරි? ප්‍රමාණාත්මක නැති වුණත් යම්කිසි කරුණක් මූල්‍ය ප්‍රකාශ ඇතුලේ තියෙන දෙයක් කොටස් හිමියන්ට කිව යුතුයි කියලා හිතෙනවා නම් ඒ සඳහා අපි භාවිතා කරනවා කරුණු පැහැදිලි කිරීමේ ඡේදයක්. emphasis of matter paragraph. කරුණු පැහැදිලි කිරීමේ ඡේදයක්. සමහර වෙලාවට ඔබට අවස්ථාවක් පැන නගින්න පුළුවන්. මූල්‍ය ප්‍රකාශ ඇතුළෙත් නැහැ. ඇනුවල් රිපෝට් එක ඇතුළෙත් නැහැ. නමුත් ඔබ හිතනවා මම මේ කරුණ කොටස් හිමියන්ට කිව යුතුයි. උදාහරණයක්. ඔබ විගණක විදියට පත් කරේ මේ අවුරුද්දේ තමයි ෆස්ට් ටයිම්. මීට කලින් ඔබ ඔඩිට් කරලා නැහැ. ගිය අවුරුද්දේ ඔඩිට් කරේ වෙන කවුරු හරි. එතකොට ඔබ කියන්න ඕන කොටස් හිමියන්ට ගිය අවුරුද්දේ ඔඩිට් කරලා තියෙන වෙන විගණකෙක් කියන කාරණය. ඒක මූල්‍ය ප්‍රකාශ ඇතුලේ කොහෙවත් නෝට් එක දාලා නැහැ. නමුත් ඔබ කිව යුතුයි. අන්න ඒ වගේ මූල්‍ය ප්‍රකාශ ඇතුලේ නැති යම් කිසි කරුණක් කියන්න ඕන නම් අපි ඒකට යොදාගන්නේ වෙනත් කරුණ ඡේදය කියන කරුණ. ඒක මූල්‍ය ප්‍රකාශ ඇතුලේ නැති දෙයක් කොටස් හිමියන්ට කියන යොදා ගන්නෝ වෙනත් කරුණු පැහැදිලි කිරීමේ ඡේදයක්. මූල්‍ය ප්‍රකාශ ඇතුලේ තියෙන කරුණක් කොටස් හිමියන්ට කියන යොදා ගන්නවා කරුණ emphasis of matter paragraph කරුණු පැහැදිලි කිරීමේ ඡේදයක්. හරි. මෙතන අහන්නේ වෙනත් කරුණු පැහැදිලි කිරීමේ ඡේදයක්. වෙනත් කරුණු කියන්නේ මූල්‍ය ප්‍රකාශවල තුල අඩංගු නැති. මේක අහනවා පහත ඒවා අතුරින් විගණක වාර්තාවේ ඇතුළත් කරන වෙනත් කරුණු ඡේදයක් සම්බන්ධයෙන් නිවැරදි වන්නේ. මූල්‍ය ප්‍රකාශවල පරිශීලකයන්ගේ අවබෝධයට මූලික වී සලකා බැලීම. විගණනයේ පරිශීලකයන්ට අවබෝධයේ විගණකයේ වාක්‍යම විගණන වාර්තාව සම්බන්ධ කරුණු සංවේදනය කිරීම. වෙනත් කරුණු වෙනත් නෛතික හා නියාමන අවස්ථාවන් කොටසේ වෙනම ඡේදයක් ලෙස ඇතුළත් කළ හැකිය. ඒවා තත්වාගන්නේ කළ මතයට විකල්පයක් ලෙස භාවිතා කළ හැකිය. තත්වාගන්නේ කළ මතයක් කරන්න ඕන අවස්ථාවක වෙනත් කරුණු ඡේද ඇතුළත් කරන්න බෑ. ඒකද 4 එන්නේ නැහැ. එක මූල්‍ය ප්‍රකාශවල පාරිශීලකින්ගේ අවබෝධයට මූලික වීම සලකා බලයි. වෙනත් කරුණු ඡේදයකින් උත්සාහ කරන්නේ මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අඩංගු නොවන වෙනත් කරුණක් කොටස් හිමියන්ට ලබා දීම. හරි? ඒතකොට දෙක විගණනයේ පරිශීලකයන්ගේ අවබෝධය විගණකගේ වගකීම සහ විගණන වාර්තාවට සම්බන්ධ කරුණ සංනිවේදනය කිරීම. ඒක හරියට හරි. මූල්‍ය ප්‍රකාශවල නැහැ. නමුත් කොටස් හිමියන්ට කියන්න ඕන නම් ඒකට වෙනත් කරුණක් යොදා ගන්නවා. 3 වෙනත් කරුණු වෙනත් නෛතික නියාමන අවස්ථාවයන් කොටසේ වෙනම ඡේදයක් ලෙස ඇතුළත් කළ හැකියි. එහෙමත් කළ හැකියි. ඒතර මූල්‍ය විගණන මතයට යටින් ඇතුළත් කළ හැකියි. නැත්නම් වෙනත් කරුණු වලට යටින් ඇතුළත් කළ හැකියි. right? දැන් මෙතන මේ ප්‍රශ්නේ සිංහල ප්‍රශ්නෙට යොමු වීම නිසා අපිව එහෙට මෙහෙට දැන් අපිට ප්‍රශ්නේ ව්‍යාකූල වෙන්න පුළුවන්. ඉංග්‍රීසි ප්‍රශ්නේ මම මේක බැලුවා. ඒතකොට ඉංග්‍රීසි ප්‍රශ්නේ කෙලින්ම මේක ફોකස් කරලා තියෙන්නේ පුතේ අපි විගණන වාර්තාවේ මූලිකාංග ඔබ දන්නවනේ. විගණන වාර්තාවේ මූලිකාංග මොනවද? මාතෘකාව තියෙන්න ඕන. යොමුව, මතයේ ප්‍රකාශය, මතය සඳහා
පදනම් වෙච්ච ඡේදය ඊළඟට key audit matters මූලික විගණන කරුණු ඊළඟට වෙනත් කරුණු කියලා ඡේදයක් කියනවා. මෙන්න මේ වෙනත් කරුණු කියන ඡේදය තමයි මෙතන ફોකස් කරන්නේ. හරි. එතන මේ වෙනත් කරුණු ඡේදය කියන්නේ විගණන මතයත් එක්කන වෙනත් කරුණු උලුප්පා දැක්වීමක් කියන එක නෙමෙයි. වෙනමම විගණන වාර්තා වෙනවා වෙනත් කරුණු කියලා ඡේදයක්. other matter paragraph කියලා ඡේදයක් කියනවා. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ other matter. මේක audit opinion එකට නෙමෙයි අදාළ. opinion එකෙන් පස්සේ other matter paragraph කියලා paragraph එකක් කියනවා. ඒක other matter නෙමෙයි other information. හරි එතකොට other information paragraph වෙනත් තොරතුරු ඡේදය වෙනත් තොරතුරු අඩංගු ඡේදය. හරිද? ඒ ගැන මේ ඉංග්‍රීසි එක බැලුවම එළියට එන්නේ ඒ ගැනයි කතා කරන්නේ. ඒතර other information කියලා කියන්නේ මූල්‍ය ප්‍රකාශ කට්ටලයේ තියෙන හෝ නොතිබෙන හැබැයි annual report එක තුල කතා කරන තොරතුරු. ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශ කට්ටලය ඇර annual report එකේ අනිකුත් තැන්වල කතා කරන ඒ කියන්නේ වාර්ෂික වාර්තාවේ මූල්‍ය ප්‍රකාශ කට්ටලේ විතරක් නෙමෙයිනේ තියෙන්නේ. වෙනකුත් දේවලුත් තියෙනවානේ. අන්නේ තැන්වල මූල්‍ය ප්‍රකාශ කට්ටලයට සම්බන්ධ හෝ ඒ ආශ්‍රයෙන් යන තොරතුරු කතා කරනවා කළමනාකරණ විසින්. අන්න ඒවා පිළිබඳ විගණක යොමුවක් දක්වනවා තමන්ගේ විගණන වාර්තාව. ඒ ගැනයි මේ කතා කරන්නේ ඉංග්‍රීසි ප්‍රශ්නෙත් එක්ක බැලුවම. ඒ අනුව આવොත් පිළිතුර වෙන්න ඕන මේ පහත සඳහන් ඒවා අතුරින් විගණන වාර්තාවේ ඇතුළත් කරන වෙනත් කරුණු ඡේදයක් other information paragraph එක සම්බන්ධයෙන් නිවැරදි වන්නේ විගණක කියන්න ඕන වෙනත් කරුණු ඔඩිට් කරන්න මම බැඳිලා ඉන්නේ. මම බැඳිලා ඉන්නේ මේවා කියවලා බලලා අනුකූල වෙනවද නැද්ද කියලා බලන්න විතරයි. ඒක තමයි මේ දෙකේ කියන්නේ. තුනේ කරන්න ඕන මේක වෙනමම ඡේදයක් විදිහට විගණන වාර්තාවේ ඇතුළත් කරන්න ඕන other information paragraph කියලා. ඒකයි පිළිතුර 2 සහ 3 වෙන්න ඕන කියලා කියන්නේ. අපි යන් 44 වෙනි ප්‍රශ්නෙට. සමායතන පාලන සංග්‍රහය සමග එකඟ වන සමාගමක් විවරණය කිරීමේදී පහත ඒවා අතුරින් නිවැරදි මොකක්ද කියලා අහනවා. පාලන පරිසරයේ ශක්තිමත් විය යුතුයි. ආවේනික අවදානම් මට්ටම අඩු වීම හැකියවීම බාහිර විගණකයින් විගණන කමිටුව සමග ගැටලු පැන නැගිය බාහිර විගණන කමිටුවක් සමග ගැටලු පැන නැගිය හැකිය විගණකරුන් එක් වර්ෂ සඳහා නැවත පත් කළ යුතු වීම හැකියවීම. එතකොට සමායතන පාලන සංග්‍රහය සමග එකඟ වන සමාගමක් කියන්නේ පොදු සමාගමක් විගණන කිරීමේදී පහත ඒවායෙන් ඇතුළත් වෙන ප්‍රකාශ මොනවද කියලා අහනවා. නිවැරදි ප්‍රකාශ පළවෙනි එක නිවැරදි හේතු අභ්‍යන්තර පාලනයේ ශක්තිමත් වෙන්න ඕන පාලන පරිසරයේ ශක්තිමත් වෙන්න ඕන ඔඩිට් කරන්න නම් මොකද කෝපරේට් ගවර්නන්ස් වලින් කන්ට්‍රෝල් වෙන නිසා දෙක ආවේනික අවදානම අඩු වෙන්න ඕනේ නැහැ ඒකින්ද ඒක අදාළ නැහැ තුන බාහිර විගණකයින් විගණන කමිටුව සමග ගැටලු සාකච්ඡා කළ යුතුයි ඒක පැන නැගිය හැකි කියන එක නෙමෙයි සාකච්ඡා කළ යුතුයි ගැටලු ඇති වෙන ඒවා සාකච්ඡා කරන්න ඕන විගණන කමිටුවත් එක්ක ඒකේ වෙනසක් වෙන්න ඕන නමුත් ඒ පිළිතුර හරි ඉතින් 1 සහ 3 තමයි පිළිතුර වෙන්නේ. ඊළඟට 45 වෙනි පිළිතුර ෆින්ටෙක් යන පදයේ තේරුම වඩාත් හොඳින් කියවෙන්නේ මේවා පුතේ මේ පරිගණක තාක්ෂණය අන්තර්ජාලය තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමග අපිට පුළුවන් ව්‍යාපාරික කටයුතු තොරතුරු තාක්ෂණය සම්බන්ධ කරගෙන පරිගණක සම්බන්ධ කරගෙන කරන්න එහිදී right යොදා ගන්න වචනයක් තමයි ෆින්ටෙක් ෆින්ටෙක් කියන්නේ ෆයිනෑන්ස් කටයුතු මූල්‍ය කටයුතු තාක්ෂණය ආධාරයෙන් කිරීම ෆින් කියන්නේ ෆයිනෑන්ස් ටෙක් කියන්නේ ටෙක්නොලොජි right ඒ ඩිජිටල් මූල්‍ය තාක්ෂණයේ නම යොදවුම් නියෝජනයක් වේ. ඒතකොට ෆයිනෑන්ස් කටයුතු මේ මූල්‍ය කටයුතු ෆින් කියන්නේ ෆයිනෑන්ස් මූල්‍ය කටයුතු ටෙක්නොලොජි එක ආධාරයෙන් කරන එක තමයි ෆින්ටෙක් කියන්නේ. ඒකින්ද පිළිතුර වෙන්න ඕන C. පාත සඳහන් ඒවා අතරින් ෆින්ටෙක් සඳහා උදාහරණයක් right එතකොට ෆින්ටෙක් කියලා කියන්නේ ෆයිනෑන්ස් ෆන්ක්ෂන්ස් ව්‍යාපාරයේ තියෙන ෆයිනෑන්ස් ෆන්ක්ෂන්ස් මූල්‍ය කටයුතු මේ තාක්ෂණය ආශ්‍රයෙන් කරන එකට උදාහරණයක් ජංගම බැංකුකරණය කියන්නේ ව්‍යාපාරික කටයුතු ඔක්කොම නෙමෙයිනේ PayPal සහ ක්‍රිප්ටෝ කියන්නේ සල්ලි ගෙවන ක්‍රමයක් PayPal කියලා කියන්නේ සල්ලි ගෙවන ක්‍රමයක් ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ සල්ලි ගෙවන ක්‍රමයක්. එතකොට ඒක සම්පූර්ණ ව්‍යාපාරික කටයුතු නෙමෙයි. වලාකුළු ගිණුම් කරන මෘදුකාංග කියලා කියන්නේ cloud accounting software. ඒ කියන්නේ ලොකු ගබඩා කිරීමේ හැකියාවක් තියෙන සර්වර්ස් වල තොරතුරු ගබඩා කරලා ආයතනයෙන් පිට ගිණුම් කරන කටයුතු කිරීම තමයි මේ cloud computing කියන්නේ. ඒකත් නෙමෙයි. fintech වලට උදාහරණය ව්‍යවසාය සම්පත් කළමනා කරන පද්ධති. right ව්‍යාපාරික කටයුතු
තාක්ෂණය හරහා භාවිතා කිරීම තමයි ෆින්ටෙක් කියලා කියන්නේ මූල්‍ය කටයුතු. 47 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. පහත සඳහන් ප්‍රකාශ අතුරින් බ්ලොක් දාම බ්ලොක්චේන් වාසියක් නොවන්නේ. රයිට්? එය බෙදා හැරි වාසියක් නොවන්නේ. අපි යට ඉඳන් බලමු උත්තරේ ඒ නිසා වාසියක් බ්ලොක්චේන් වල වාසියක් නොවන්නේ. බහු ලෙජර් වලට වඩා තනි පොදු ලෙජරයක් කොටසක් නිසා ක්‍රියාවලින් සරල කරයි. එය බ්ලොක් දාම දර්ශනය වන නිසා මුදල්ලි ගන්ධනු කිරීමේදී විනිවිදභාවය පිරිනමයි දත්ත නිර්නාමික හුවමාරු කළ හැකිය. එන මේ බ්ලොක්චේන් හරහා දත්ත ගොඩක් අයට යවන්න පුළුවන්. කෙනා කවුද කියලා කියන්නේ නැතුව ඒකෙන් ඒ වගේමයි ගන්ධනු කාට්ටියට බලන්න පුළුවන් නිසා විනිවිදභාවයක් තියෙනවා. ලොකු ලෙජර් නෙවෙන නිසා ඒක තනි පොදු ලෙජරයක් නිසා ක්‍රියාවලිය පහසු වෙනවා. ඒතකොට වාසියක් නොවන්නේ ඒ බෙදා හැරීම් කළ ලෙජරය හරහා බැංකු පද්ධතිය අතරමැදින් සම්පූර්ණයෙන් ඉවත් කරයි. එහෙම වෙන්නේ නැහැ. ඒකින්ද පිළිතුර වෙන්නේ A. 48 වෙනි ප්‍රශ්නය මේක ආපහු මේ ඩිජිටලයිසේෂන් එක්ක සම්බන්ධ ප්‍රශ්නයක්. ඔබ මේ පාඩම අනිවාර්යෙන් කියවන්න ඕන. ඒකේ තියෙන යම් සොයා ගැනීම සම්බන්ධ කරුණක් මේ තියෙන්නේ. විශාල දත්ත සඳහා V3 බැලීම මගින් නිර්වචනය කළ හැකි ලැති යෝජනා කරයි. ඒවා නම් කියන්නේ මේ ක්‍රමවේදය හඳුන්වා දීමේදී ලැති කෙනෙක් යෝජනා කරනවා V3 මගින් මේ බලන්න පුළුවන් ප්‍රමාණය. ඒ කියන්නේ දත්ත මේ සකස් වීමේදී එහි බලන්න පුළුවන් ප්‍රමාණය, ප්‍රවේගය හා විවිධත්වය කියන ලක්ෂණ තුන. ඒකින්ද මේවා ඔබට අර පාඩම කියවලා ඩිජිටලයිසේෂන් කියන පාඩම කියවලාම ඔළුවේ තියාගත යුතු කාරණා වෙනවා. 49 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් ඒවා අතුරින් කෘත්‍රිම බුද්ධිය වඩාත් හොඳින් විස්තර කෙරෙන්නේ. ඒ කියන්නේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක හොඳින්ම නිර්වචනය වෙන්නේ C කියන පිළිතුර හරහා. සාමාන්‍යයෙන් මානව බුද්ධිය අවශ්‍ය කරන කාර්ය පරිගණකයේ ඉටු කරයි. ඒක තමයි කෘත්‍රිම බුද්ධිය. මිනිහෙක් තමන්ගේ මනස භාවිතා කරලා කරන දේවල් පරිගණකයේ භාවිතා කරලා කරනවා නම් මනස භාවිතා කරන්නේ නැතුව මනසේ කොටස පරිගණකයේ කරනවා නම් ඒකට අපි කියනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා. අවසාන වශයෙන් ප්‍රශ්නාංක 50යි කියනවා. පහත සඳහන් ඒවා අතුරින් සයිබර් පරීක්ෂණ ගැටලු වලින් පැන නගින තර්ජන අවධාරණය කිරීමට ඍජුවම ප්‍රතිචාරයක් නොවන්නේ. කියන්නේ සයිබර් ඒ කියන්නේ පරිගණක ජාල හරහා ඇතිවන ප්‍රශ්නවලට ප්‍රතිචාරයක් නොවන්නේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරියෙකුගේ සේවයේ යෙදවීම. data security officer කෙනෙක් දැම්මම එයා හැම වෙලේම අන්තර්ජාලයේ අපේ data හැම වෙලේම ආරක්ෂාව පිළිබඳව සොයා බලනවා. ඒකින්ද ඒක හොඳ දෙයක්. C කියන්නේ උත්තරේ නොවන එකක් ඈ. පසුගිය ආරක්ෂණ බිඳ වැටීම් වලින් ඉගෙන ගැනීම. පහුගිය හැකින් වලින් පහුගිය අවුරුදු වල අපිට වෙච්ච හානි වලින් ඉගෙනගෙන ඒවා නිවැරදි කරන්න ඉස්සරහට ක්‍රියාමාර්ග ගැනීම ඒක සයිබර් සිකියුරිටි එකට හොඳම ඇක්ෂන් එකක්. D වල කියන ආයතනයේ තොරතුරු ආරක්ෂණ තොරතුරු පද්ධති යටිතල පහසුකම් සයිබර් ආරක්ෂණ ලක්ෂණ වැඩි දියුණු කිරීම. ඒ කියන්නේ කම්පියුටර් සිස්ටම් එකේ මේ සයිබර් සිකියුරිටි එකට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි කරන්න ඕන. ඉතින් පිළිතුර වන්නේ ප්‍රතිචාරයක් නොවන්නේ ආයතනික ලෙස පැතුරුණු ව්‍යාජනයේ ව්‍යවසාය අවදානම් කළමනාකරණ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන අවදානම් නිලධාරියෙකු සේවයේ දෙවීම. ප්‍රධාන අවදානම් නිලධාරියෙකු සේවයේ දෙවම මෙයා සයිබර් සිකියුරිටි එකයි බිස්නස් සිකියුරිටි ඔක්කොම බලන. ඉතින් ඒක ඍජු ක්‍රමවේදයක් නෙමෙයි. ඒකද පිළිතුර වෙන්නේ B. ඊ අනුව අපි ප්‍රශ්න 50ම සාකච්ඡා කරා. මම හිතනවා ඔබට පුළුල් අවබෝධයක් ලැබෙන්නේ නැති ප්‍රශ්න 50 සම්බන්ධයෙන් කියලා. නැවත ඔබේ ස්ටඩි පැක් එක කියවීම හරහා තවත් දැනුම පුළුල් කරගන්න කියලා ඉල්ලනවා. බොහොම ස්තුතියි රැඳී සිටියට.